සිද්ධාර්ථ බෝසතුන් පිළිබඳ ඉන්දියාවේ නිෂ්පාදිත මෙම ටෙලිකතා මාලාව ඉන්දියාවේ පවතින ජනප්‍රවාද හා මූලාශ්‍ර පදනම් කරගෙන නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකාවේ ථේරවාද ත්‍රිපිටක සාහිත්‍යයේ එන ඇතැම් සිදුවීම් හා ඉන්දියානු ජනප්‍රවාදයේ එන සිදුවීම් අතර විවිධ පරස්පරතා තිබිය හැක. අද ඔබටම ඔබේ අරමුණ අමතකව ගෙහෙන් සිද්ධාර්ථ කෙතරම් දුක් වේද? එසේ නොවේවි. මට අවශ්‍ය ඔහු මටත් වඩා අති දක්ෂ රණශූරයෙකු වනු දැකීමයි. දයාවක් ඔබ තුළ ඇත්තෙම නැතිද? ඔහු ගැන කරුණාවක් නැතිද? ඔහුට දඬුවම් දෙන්නේ කෙසේද? තවත් මිනිසෙකුගේ දුක වෙනුවෙන් එදා ඔහු ඇප වුණේ. පියෙකු ලෙසටවත් හැඟෙන්නේ නැතිද මේ දුක? පීතෘත්වයයි රාජත්වයයි එකක් නොවේ. මා ක්‍රියා කරන්නේ රාජධර්මයන්ට. කොමන රාජධර්මයක්ද ඔහුට එරෙහි? මුළු රාජ්‍ය සභාවම නිෂ්ප්‍රභා කරාවේ මේ තීරණය. නිර්දෝෂී දරුවෙකු කරුණාව නිසා දඬුවම් විඳිනවා. එදා රාජ සභාව ඉදිරියේ ඔහු එම වගකීම බාරගත්තේ. නමුත් ඔහු කුඩා දරුවෙක්නේ. ඔහු වෙනුවෙන් කවරෙකු හෝ දඬුවමට යටත් විය යුතුයි. රාජධර්මයන්ට පිටුපෑමට නොහැකි. මේ තීරණය ශාක්‍යයන්ගේ ඉතිහාසයෙන් කිසිදා මැකී යන එකක් නැහැ. දනුවම් භූමියේ මෙපමණ ජනතාව? මහරජතුමනි, මෙතරම් ජනතාව පැමිණ සිටින්නේ යුව රජතුමා වෙනුවෙන් සමාව අයද සිටීමටයි. ඔව් රජතුමනි. අපි සිද්ධාර්ථ පුතුට සමාවදී ගෞරව අල්ලා ගනිමු. පුත් කුමරුට කියා රාජධර්මයන් වෙනස් කළ නොහැකි. වසංගත රෝගයට අවශ්‍ය ඖෂධ සැපයීම රාජ්‍ය සතු කර්තව්‍යයක්. ඔවුනට ඖෂධ සැපයීම භාරව කටයුතු කළ ගෞරී එය නිසි පරිදි ඉටු කර නැහැ. ඔහු වෙනුවෙන් රාජ සභාවේ ඇප වූ සිද්ධාර්ථ යුව රජුටයි ගෞරී වෙනුවෙන් දඬුවම් හිමිවන්නේ. කමා කරන්න රජතුමනි. සෑම මුවකින්ම නිකුත් වෙන්නේ එකම ඉල්ලීම. අපි සමාව දෙමු එතුමන්ට. යුක්ති ධර්මයන්ට එසේ පිටුපෑ නොහැකි. එසේ නම් දඬුවම ඔහුගේ පියාට හිමි විය යුතුයි. මහරජතුමනි, ඔබ කුමක්ද මේ කරන්නේ? මේ සියල්ල ශාක්‍ය රාජධර්මතා. ශත්‍රියන් රකිනා පිළිවෙත් ධර්ම. නමුත් රජතුමනි, යුව රජතුමා චිත්ත පීඩාවට පත්වෙහිවි. මගේ පුත්කොමරු සිතා සිටින ආකාරයට රාජ්‍ය පාලනය සිදු කළ නොහැකි බව වටහා දෙන්නට මේ සියලු සිදුවීම් කදිම ආදර්ශයක්. කරුණාව රාජධර්මයන් නොවේ. මහරජතුමනි,
මා දෑත් බඳිනු. මා ඊට සූදානම්. කුමක්ද නුඹ තවත් බලා සිටින්නේ රාජ අනට කන්නොදී? මහරජතුමනි ගෞරී කමා කරන්න මහරජතුමනි. රාජපුරුෂනි ඔහු අත්අඩංගුවට ගනු. කමා කරන්න රජතුමනි කමා කරන්න. නුඹට පැවරූ ඖෂධ සපයීමේ රාජකාරිය නිසි පරිදි ඉටු කර නැහැ ගෞරී. නැහැ රජතුමනි. කුමක්ද තව නැහැ යනුවේ පවසන්නේ? රජතුමනි මා වෙත රාජකීය හසුනක් ලැබුණා. කිමේ? මගේ හසුනක්? එහෙමයි රජතුමනි. මේ තිබෙන්නේ හසුන් පත්‍රය. එළමෙන පෝය පටන් නගරේ ඖෂධ සැපීමේ කටයුතු නතර කරලීමට මෙයින් දන්වනු ලැබේ. මේ බවට කපිල්වස්තු මහරජ මුද්‍රාවත්තිතා සමානයි. මේ හසුන කොහෙන්ද නුඹට? මා මෙවැනි හසුනක් යවා නැහැ. මහරජතුමනි මේ හසුන ප්‍රෝඩාවක්. කුමක්ද මෙහි ප්‍රෝඩාව? මේ අපගේ රාජ්‍ය මුද්‍රාවත් නිවැරදි. මේ රාජ්‍ය මුද්‍රාව සත්‍ය එකක්. අප පිහිටුවන රාජ්‍ය මුද්‍රාව වටා මෙවැනි කඩතුළු සහිත රළු ගොරෝසු මතුපිටක් දක්නට නැහැ. මේ පත්‍රේ නුඹට කෙසේද ලැබුණේ? රාජපුරුෂයෙක් රැගෙන පැමිණියේ. කවරෙක්ද ඔහු? රජතුමනි මා ඔහුව දුටුවොත් පෙන්වන්නම්. කෙසේ හෝ රාජ ආඥාව නොතක මා නම් වරදක් කළේ නැහැ රජතුමනි. රජ හසුනයි සියල්ලට හේතුව. නුඹ එදා රාජ සභාවට පැමිණියේ නැහැ ගෞරී. කමා කරන්න රජතුමනි කමා කරන්න. මා ඊට දනුව විඳින්න සූදානම් රජතුමනි. ශාක්‍ය නීතියට අනුව නුඹට මේ දඬුවම් දෙකෙන් කැමති එකක් තෝරාගත හැකියි. ඉන් පළමුවැන්න නගරයෙන් පිටුහල් කිරීම. රජතුමනි මා නගරෙම ඉවත් වෙන්නම්. නමුත් ඊට පෙර මට එක්වරක් යුව රජතුමාව හමු වීමට අවසර දෙන්න. ආපසු ඔබ සත්තකින්ම හමුවත් නොවුවත් ආපසු කිසි දිනක මා දිවිහිමියෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් උදෙසා කිසිදු අසත්‍යයක් පවසන්නේ නැහැ. සත්‍ය පමණමයි ජයගන්නේ. අද පටන් ඔබත් අප අතර උතුම් මිනිසෙක්. සිද්ධාර්ථ යුව රජතුමාට! සිද්ධාර්ථ යුව රජතුමාට! සිද්ධාර්ථ යුව රජතුමාට! සිද්ධාර්ථ යුව රජතුමාට! රජතුමාට! සිද්ධාර්ථ යුව රජතුමාට! මහරජතුමනි අවසර. කෝලිය වංශික දණ්ඩපාණි මහරජු අමිතා බිසෝන් බැහැ දැකීමට රජවාසලට සැපත්වන බව දූතයෙක් පැමිණ සලකලා. කෝලිය වංශික මහරජු දණ්ඩපාණි මහදේවයන් සැපත්වන වගයි. ප්‍රජාපති එතුමන් සැපත් වෙලා ඔබ පෙරමගට ගොස් සියලුම චාරිත්‍ර ඉටු කරන්න. අමිතා දේවි අපි කවුරුවත් එකයි. ඔහු ඔබේ ස්වාමියා මගේ සහෝදරයා. ප්‍රජාපති වග බලා ගන්න මේ මොහොතේ දෙදෙනා අතර කිසිදු ගැටලුවක් ඇති නොවීමට ආයෙත් ලත වෙනවා. මා බලා ගන්න සියල්ල. දෙව්දහ කෝලිය වංශික මහරජු දණ්ඩපාණීන්ගේ ආගමනය
අපගේ අභිමානය තීව්‍ර කළා. සාදරයෙන් පිළිගන්නවා. ඔබට යම් චාරිත්‍රයක් අතපසු වෙලා රජතුමනි. කෝලිය රජු ඔබේ ඥාති සොහිරා. අමතක වේවිද ශාක්‍ය කුමරියගේ ස්වාමි පුරුෂයා මා බව. දණ්ඩපානිට අවශ්‍ය ඔබලවා ඔහුගේ පාදවා අපේ වංශය සැහැල්ලු කරන්න. දියබඳුනක් ගෙන සහෝදර මහරජතුමාගේ දෙපා දෝවනය කරන්න. මෙහි පාතබන්න යන්නේ. ඔබ මේ කුමක්ද කරන්න ප්‍රජාපති? මා කපිලවස්තු මහරජුගේ අග පිසව. කොමන වංශයේ චාරිත්‍රයන්ට අනුවවත් මා තමයි ඔබගේ පා දුවන්නට ඉතාම සුදුසු. පා තබන්න මේ තුල. නැහැ ප්‍රජාපති. කෝලිය චාරිත්‍රයන්ට අනුව ස්ත්‍රීන් පුරුෂයන්ගේ පාදෝවනය කිරීමේ සිරිතක් කොහෙත්ම නැහැ. නවතන්න. කපිලවස්තුවට සාදරයෙන් පිළිගන්නවා ඔබව. සාදරයෙන් පිළිගන්නවා. සමාජයට යහපත් ආචාර්ය ධර්ම කියා දීම බ්‍රාහ්මණයන්ගේ කර්තව්‍යය. එසේම සමාජය ආරක්ෂා කිරීම ක්ෂත්‍රියයන්ගේ කර්තව්‍යය. අවිහරඹය අවශ්‍ය වන්නේ ඒ උදෙසායි. අවිහරඹය පුහුණු කිරීමට අද සිට තවත් දක්ෂ ගුරුවරයෙක් ශාක්‍ය අමිතෝදන. අද අපි හදාරමු දුනු ශිල්පය. මේ දුන්න මේ දුනු දිය මේ තමා හීය. ඉලක්කය ඊටාම වැදගත්. ඉලක්කය නිශ්චය කර මේ ආකාරයෙන් දුනු දිය ඇද විදිය යුතුයි. ඒ ඉතා සරලයි. එයින් අපිට පක්ෂෙන්ට විදිය හැකි. ඔව් දේවදත්ත. නමුත් ඔබේ හිය ගමන් කළ යුත්තේ සතුරෙකු දෙසට පමණයි. මගේ හියෙන් අහසේ ගිලෙන පක්ෂියෙක් මිය ගියොත් දේවදත්ත අයියන්ගේ නම් ශිල්ප ප්‍රගුණ කරනවා වගේ. මා නම් කැමති නැහැ අවිහාරමයට. කුමක් නිසාද? මා කැමති නැහැ හිංසාවන් සිදු කිරීමට. මේ බලන්න කොච්චර සුන්දර පුෂ්පයන්ද. පුෂ්පයන්ට ඔබ ඔය තරම්ම ප්‍රියද? අපේ දෙව්දහනුවරදී නම් මේ තරම් සුන්දර පුෂ්පයන් දකින්නට ලැබෙන්නේ නැහැ. මේ ටිකත් ගන්න. වාල වෙලා. ඕක මදකට දෙන්න. මේ සිටින්නේ පක්ෂියා. මාවේ පක්ෂියා රැගෙන යන්න. ගනු අපේ ප්‍රථම දඩයම. පක්ෂය අයිති මට. මා දඩයම් කළේ. දැන් අයිති මට. මේ පක්ෂිය මා දෙන්නේ නැහැ. ඔබ මගේ ජේෂ්ඨත්වයට අවමන් කරනවා සිද්ධාර්ථ. මේද ඔබේ ජේෂ්ඨත්වයේ දේවදත්ත? දඩයම ශාක්‍ය සිරිතක්. ආරක්ෂාව ශාක්‍ය ගුණධර්මයක්. කෙසේ හෝ ඔබ මගේ පක්ෂයා දෙන්නේ නැතිද? නැහැ දෙන්නේ පක්ෂයා.
කුමක්ද කරන්නේ ඔබ? රාජ සභාවට දැනුම් දී මගේ පක්ෂාව ලබා ගන්නවා. හා යන්න. මහරජතුමාට මම කරුණු පහදා දෙන්නම්. දෝතෝදනේ පැමිණිලි සීනුව නේද? රජතුමනි මමයි ඒ නාද කළේ. දේවදත්ත. කුමක්ද සිදුවනේ දේවදත්ත? ඇයි ඔබ කෝපයෙන්? මා දඩයම් කළ පක්ෂයා මගෙන් පැහැරගත්තා. පක්ෂාට විද්ද මම ඔහුට කෙසේ දූ අයිති වන්නේ. මා සිතුවේ කුමක්කෝ බරපතල කාරණයක් කියා. මේ කුඩා ගැටලුවක් නේ. රජතුමනි මට යුක්තිය අවශ්‍යයි. යුව රජු සිද්ධාර්ථට එරෙහිවයි මගේ චෝදනාව. මට අවශ්‍යයි අධිකරණ තීන්දුවක්. එවැන්නක් මේ මොහොතේ සුදුසු නෑ දේවදත්ත. කුමක්ද සුදුසු? මේ රාජ සභාව නෙවෙයි. ඉවත්ව යනු මෙතනින්. දේවදත්ත නිවැරදි වුණත් රාජ සභාවේදී ඔහුට සාධාරණ තීන්දුවක් ලැබේවිද? ශුද්ධෝදන මහරජතුමනි, එසේ නොවේද? රාජකීය ගුණධර්ම අප තුළ අඩුවක් නැහැ. දේවදත්ත ඔබේ පැමිණිල්ල නිසකවම විභාග කරනවා රාජ සභාවේදී. මහරජතුමනි, මහදේවියට හදිසි අසනීප තත්ත්වයක්. ඇයි මෑණියනි මේ කතා කරන්න? කුමක්ද උනේ අයට? මේ ඔබට පැවසුවාට අපහසුයි වටහා ගැනීමට. මා නොදන්නා කුමක් හෝ කරනවක් තිබෙනවාද ඔබේ රෝගය ගැන? කුමක්ද සිදුවේ ප්‍රජාපති? තුමයි යන්නේ අපේ පවුලට තවත් තමුත් එක්ක වෙලා ශාක්‍ය නාමය බබලවන මහදේවිය මාවක් දැන්. සුබ පැතුම් ප්‍රජාපති. සුබ පැතුම් මහරජ සුද්ධෝදන. සුබ පැතුම්. සුබ පැතුම් රජතුමනි. කුලගුරුතුමන්ගේ සුබ මොහොතක් විමසන්න. මේ ප්‍රීතිමත් පුවත වැසියන්ට දැනුම් දෙන්න. උත්සවාකාරයෙන් සැමරිය යුතුයි මේ ප්‍රීතිමත් අවස්ථාව. මොහොතකට එන්න. මා පියාණන්ටත් කුංචි හිතවත් කර දෙන්නම්. යමු යමු. ඒක කරුණක් පැහැදිලි. සිද්ධාර්ථට සොහොයුරෙක් හිමි වේවි. සටන් කිරීමට. සටන් කිරීමට? කුමක් ගැනද ඔබ මේ ලෙස පවසන්නේ? මා පවසන්නේ සත්‍යයක් අමිතා. සිද්ධාර්ථට අනාගතයේදී සටන් කිරීමට සිදුවන්නේ මව් සෙනෙහසට. නැහැ. එසේ සිදුවන්නේ ඔබටත් නොදැනීමයි. කුමාර් දේවදත්ත, රාජ සභාවට පවසන්න ඔබේ ගැටලුව. රජතුමනි, පක්ෂයා දඩයම් කළේ මම. මේ පක්ෂය අයිති මට. මහරජතුමනි, මේ පක්ෂය මා පාමුල ඇද වැටුනේ. මිය යන්නට ලංනි. මා ඔහු ආරක්ෂා කළා. අප කෙසේද මේ පක්ෂි පැනය විසඳන්නේ? එක් අයෙක් පක්ෂයා දඩයම් කළා. එක් අයෙක් ආරක්ෂා කළා. කවරෙක්ටද පක්ෂය අයිති?
දඩයම් කිරීම ශත්‍රිය ධර්මයක් සිද්ධාර්ථ. සීල සතුන් සුරකීම මනුෂ්‍ය ගුණ ධර්මයක් මහරජතුමනි. පක්ෂයා දඩයම් කළේ දේවදත්ත බව ඔබ පිළිගන්නවද? මා ඔහු ආරක්ෂා කළා. ඒ බව ඔබ පිළිගන්නේ නැතිද? ඔබ කඩ කරන්නේ ශාක්‍ය ධර්මයන්. ඔබ නැසන්නේ මනුෂ්‍ය ධර්ම. සත්‍යන්ට පීඩා සිදු කිරීමද ශාක්‍ය ධර්මය. ආරක්ෂා කිරීමට නිර්ණගු අවශ්‍යයි. ඔබ උනත් තුසලන්න කැමතිද මේ පීඩා? කිසිවෙකු කැමති නැහැ දුක් පීඩාවන්ට. එමෙන්න කිසිවෙකු කැමති නැහැ නපුරු හිංසනයන්ට. ප්‍රාණයති ජීවියෙකු අයිති වේ යුතු ආරක්ෂා කරන්නාටද එසේ නැතිනම් මාංශ ලෝභයෙන් ඔහුව මරා දමන්නාටද? ජීවිත රැකීම රජුගේ කාර්යය. රජු අවශ්‍ය ඊට. පීඩා නොදීම බොහෝ උතුම්. ජීවිත රැකීම පරම උතුම්. ඔබේ තීන්දුව ලබා දෙන්න. තීරණයක් ගැනීම අසීරු මොහොතක්. කොණ්ඩඤ්ඤාඳුරුතුමනි, ඔබටවත් හැකිද මේ විසඳන්න? රජතුමනි, තීරණයක් ගැනීම අපි පක්ෂියටම භාර කරමු. දේවදත්තට නම් මේ පක්ෂිය අයිති. ඌ කැමැත්තෙන්ම ඔහු අසලට යාවී. අපි ඒ කාර්ය මේ පක්ෂියටම පවරමු. යුවරජතුමාට ජය වේවා. 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 යුවරජතුමාට මේ දේවල් කුමකටද ප්‍රජාපති? මගෙන් කුඩා තිලිනයක් අමිතා. කලකට පසු අපේ හමුවීම නිමිත්තෙන් අපට නම් සාංකාවක් දැනෙවි මෙවර දෙව්දා ගිය පසු සිද්ධාර්ථව නිතරම සිහිවේවි. එක්වරක් හෝ හමුවුණු අයෙක්ට පහසුවෙන් ඔහු අමතක වෙන්නේ නැහැ. කුංජි මේක ඔයාට. කජිට දේ සියල්ල කුංජි යන දෙව්දා නුවරට බොහෝ දුරක් ගමන් කිරීමට තිබෙනවනේ ඌට. කුංජි මගේ මිතුරෙක්. මගේ යුතුකම ඔහුගේ අවශ්‍යතා සොයා බැලීම. මා ඔබේ මිත්‍රයෙක් නොවේද? මාහට කිසිවක් නැතිද? හා, හරිම සුන්දර පුෂ්පයන්. මේ ඔබේ තිල්නයක්ද? නැහැ, මගේ තිල්නයක්. අයියන්ඩි, ඔබ? ඔබ පුෂ්පයන්ට බොහෝ ප්‍රියයිනේ. ඔව්, බොහෝ. ඉතින් කවද්ද අපි ආපසු මුණ ගැසෙන්නේ? බොහෝ විට අප නැවතත් ඉක්මනින්ම මුණ ගැසේවි. ඔන්න ඔබ තමයි ඇය දරුවා බිහි කරන තෙක් බලාගත යුතු වන්නේ හොඳින්. යශෝදරා, සිද්ධාර්ථ කොහෙද? දන්නේ නෑ නන්දනි. මා සොයන්නෙත් ඔහුවයි. සිද්ධාර්ථ? සිද්ධාර්ථ! දුටුවද? කුංචි සොයන්නේ සිද්ධාර්ථව. කොහෙද ගියේ ඔබ? ඔබට යමක් රැගෙන ඒමට ගියා. කුමක්ද? දෙන්න. මේ කුමක්ද?
රහසක්. ඔය ශාක බීජනේ හරි අපූරු තිලිනය. අපට ආදරය කරන අයයි අප අසලින්ම රඳවා ගත යුතු. තුරුවැල් තමයි වැඩිපුරම ලෙන්ගතු. ඔබ ඔය බීජ දෙව්දහ රෝපණය කළ විට ඔබට මා නැති අඩුව මගහැරී යාවි. ඔය තිබෙන්නේ ඔබ වැඩිපුර මාස පුෂ්පයන්ගේ ශාක බීජ. සුබ ගමන්. කුංජි ඔබව සොයාවි. ආපසු වඩා ඉක්මනින් එන්න. මට නම් ඔබ අමතක වෙන්නේ නැහැ. එසේ මැති ඔබේ සිතට. මහදේවිය දැන් ඔබේ ඖෂධ පානයට වේලාව. ලෝෂිකා ඖෂධ පසුවට දැන් තෙල් තවරන්න. හොඳමයි. මහදේවි ඔබ මේ තරම් සතුටින් සිටින මම කිසි දවසක දැකේ නැහැ. මා ඔබට වඩා සතුටින්. එසේ නොවේවිද? මහදේවිය මව්දේවියක් වන විට. මහරජතුමාත් පසුවන්නේ බොහොම සොම්නසින්. තව කී දවසද ඉතිරි නේද? නමුත් එක් කරුණක් නම් මට වැටහෙන්නේ මහදේවි. ඒ කොහොමද මංගල? අර කෙලවර මදක් බලන්න. ඊ කවරෙක්ද? ඒ මූර්තිය. ඒ මූර්තිය මායාටයි ඒ ආයිති. එසේද? එසේනම් මේ කෙලවරත් බලන්න. මේ කවරෙක්ද? ඒ මූර්තිය මාහටයි ආයිති. එසේනම් මූර්ති දෙකම එකට බලන්න. එක් පසෙක සිද්ධාර්ථ, අනෙක් පස මේ කුමක්ද ඔබ සංගවක් පවසන්නේ? සංගවන්ට දෙයක් නැහැ මහදේවි. සත්‍ය. අපි සිතමු එක් කෙළවරක සිද්ධාර්ථ, අනෙක් කෙළවරේ ඔබ බිහි කරන කුමරු. ඉතින් පුත් කුමරන් දෙදෙනෙකු එකවර රකින්නේ කෙසේද මහදේවි? ඔවුන් දෙදෙනා මගේ දැස වේවි මංගලා. ඔවුන් ඔබේ දැසවන්නට හැකි? බිහි කළ පසු ඔබටම දැනේවි. දෙදෙනෙක් එකම උරුමයට ගැටෙද්දී ඔබට එවිට වැටහේවි වෙනස ඔබේ දැසි. එක් කෙළවරක සිද්ධාර්ථ, අනෙක් කෙළවරේ ඔබ බිහි කරන කුමරු. පුත් කුමරන් දෙදෙනෙකු එකවර රකින්නේ කෙසේද මහදේවි? ප්‍රජා මට පොරොන්දු වෙන්න. මගේ සිද්ධාර්ථ කුමරු ඔබේම දරුවෙකු මින් සුරකින බවට. සිද්ධාර්ථට අනාගතයේදී සටන් කිරීමට සිදුවන්නේ මව් සෙනෙහසට. ඔබටම දැනේවි දෙදෙනෙක් එකම උරුමයට ගැටෙද්දී. ඔබ බිහි කළ කුමරුගේ මුහුණ නොබලන්නේ මා පැවසූ කරුණ නිසාද? කොහොමත් ඒ කරුණ සත්‍යයක් මංගලා.
මූර්ති දෙකක් කියන්නේ දෙදෙනෙක් නොවුනට සිද්ධාර්ථ සහ නන්ද කියන්නේ දෙදෙනෙක්. මංගලා දේවී මහාදේවිය තීරණය කළා නන්ද පුත් කුමරුව කිරිමවුරුන්ට පාර කරන්න. ඇය පුත් කුමරුගේ මුහුණවත් නොබලන්නේ. ඔහු කෙරේ සෙනෙහසක් උපදී කියන පියට ඔහුට අනාදරේ නිසා නොවේ. ඒ වුවත් සිද්ධාර්ථ යුවරජුට පමණලු කුසින් බිහි නොකළත් මහාදේවියගේ මව් සෙනෙහස හිමි. එතරම් පරිත්‍යාගයක්? සිද්ධාර්ථ උපන්දා පටන්ම ඔහුට දුක් ඡායා මාත්‍රයක්වත් මා නොපෙන්වා කටයුතු කළේ අනාගත කපිලවස්තුවේ පහළවන ශාක්‍ය චක්‍රවර්ති රාජ්‍ය ආරමුණු කරගෙන. නමුත් ඒ සියලු ප්‍රයත්නයන් පරාජිතයි ඔබේ පරිත්‍යාගයට. ස්වාමිනේ, ඔබ සිද්ධාර්ථට සෙනෙහස දක්වන්නේ මා නිසා නොවන බව මා දන්නවා. මින් පෙර මා මේ තරම් කැපකිරීමක් දැක නැහැ ප්‍රජාපති. මේ පරිත්‍යාගයට සම කළ හැකි කිසිවක් නැහැ. ඔබේ පරිත්‍යාගය අනාගත කවීන් පවා වර්ණනා කරාවි. ඉතිහාසයටත් එක්වේවි. ඔබගේ ඒ මව් සෙනෙහස උත්තරීතරයි ප්‍රජාපති. පුත් කුමරු සිද්ධාර්ථ චක්‍රවර්ති රාජයෙකු වීම කෙසේවත් වළකින්නේ නැහැ. කෙසේවත් නැහැ. ලෝෂිකා, මහරජතුමනි, කිරිමව්වරුන්ට දන්වන්න නන්ද කුමරුට කිසිදු අඩුවක් නොවිය යුතු බව. එසේ ඒ උපායන තෝනු ඉච්ඡාය ගත්තේ. ගුරු විශ්වමිත්‍රයනි, කෙසේද යුවරජුගේ ඉගෙනීමේ කටයුතු? ශ්‍රේෂ්ඨයි, අති ශ්‍රේෂ්ඨයි රජතුමනි. සිද්ධාර්ථ යුවරජුට ඕනෑම ගැඹුරු කරුණක් තනියමවත් වටහා ගත හැකි. ඉතා ප්‍රීතියක්. හේතුඵල සම්බන්ධය වෙන්වෙන්ව වටහා ගැනීම ඔහුගේ විශේෂ ප්‍රතිභාවක්. සත්‍ය දෙයාකාරයි, පෙනෙන සහ නොපෙනෙන වශයෙන්. මේ නම් මුසාව. සත්‍ය කෙසේද දෙයාකාර? ඔබට පිළිතුරක් තියනවාද සිද්ධාර්ථ? දේවදත්ත, යමෙන් පෙනෙන සත්‍ය කියන්නේ අපට මේ ඇසට පෙනෙන ලෝකයට. අපට ස්පර්ශ වන දේ පෙනෙන සත්‍ය කියන්නේ. නොපෙනෙන සත්‍ය අපේ ඇසට හසු නොවී සැඟවී පවතින අනෙක් ලෝකය. ඒ කොහේද? පහනේ ආලෝකය බබලන්නේ අඳුරු මෝදු වන විට. නරක පවතින නිසා හොඳ අවශ්‍ය වන්නේ. මේ සත්‍යෙන් දෙකම පවතින එකම ලෝ දහමත් තුල. රජතුමනි, අශ්වදමනයටත් වඩාත්ම දක්ෂ යුරජු. අශ්වයා මිතුරු කර ගැනීම අශ්වදමනයේ ප්‍රධාන උපක්‍රමය. හිතවත් වූ විට තමන්ටම අවනත වේවි. කොයි අයුරින් බැලුවත් සිද්ධාර්ථ යුවරජු ඉන්නේ ඉදිරියෙන්. නර්තනය, සංගීතය වැනි විෂයන් වුවත් කදිමයි ග්‍රහණය කර ගැනීමට ඔහුට ගත වෙන්නේ ඇසිල්ලක් රජතුමනි. ඔහුගේ යුධ අභ්‍යාස
අවිහරඹයට ඔහුගේ සමර්ථකම කෙසේද? කෙමෙක් ධර්මිතෝදන? රජතුමනි, සිද්ධාර්ථ අවිහරමයට ප්‍රිය නැහැ. අවිහරඹයට? කුමක් නිසාද ඔහු එයට අකමැති වන්නේ? ඊට හේතුව අවිවලින් කිසියෙකුට රිදවීමට අකමැතිවීම. අවශ්‍ය නම් අවිහරඹයත් ඔහුට සුළු විද්‍යාවක්. ඔව් රජතුමනි, එය යුවරජුගේ දෝෂය. දෝෂය යුවරජුගේ නොවේ, දෝෂය අපගේ යදුරුවරණි. මා ඔහුව නුඹලාට පැවරුවේ කෙසේ හෝ රණශූරයෙක් කිරීමට. එහි සම්පූර්ණ වගකීම පැවරෙන්නේ නුඹලාට බව සිහි තබා ගත යුතුයි. ඔබේ අරමුණ ඉටුවේවි රජතුමනි. යපස් ලෝහ බවට පත්ව ඉන් අසිපත තැනෙන තුරු ඉවසීමට සිදුවෙනවා. අර බලන්න ගින්න. විශාල ගින්න. ගින්න ඇති උනේ කෙසේද? ගුරුතුමනි, අප කුටිය තුල සිටියේ එක්වරම දේවදත්ත අයියන්ඩි පැමිණ ඊට ගිනි තැබුවා. ගුරුතුමනි, ඔහු එසේ කළේ චන්න කුටිය තුල සිට නිසා. දේවදත්ත! දේවදත්ත! නුඹද ගිනි තැබුවේ? කුමකටද? අපිට පාපෙන් ගැලවෙන්න. කුටිය තුලට අපේ අර ශුද්‍රයා පැමිණ සිටියා. ඒ නිසා කුටියට ගිනි තබනවද? එසේ ගුරුතුමනි, ශුද්‍රයෝ රැඟපු කුටියක කෙසේද අපි වෙසෙන්නේ? දේවදත්ත, නුඹගේ ගුරු භක්තිය බොහොම අපූරුයි. නුඹට මං අද තවත් කාර්යයක් පවරනවා. ශුද්‍රයන්ගේ පාදෝවන්න. ආචාර්ය, කුමක්ද ඔබ පවසන්නේ? දේවදත්ත, නුඹට මේ ශිල්පද මදුන්නේ? චන්න රතකාර පුත්‍රේ, ශුද්‍රේ. මිනිසෙක් උසස් වෙන්නේ කුලයෙන් නෙවෙයි දේවදත්ත. ආචාර්ය, නුඹ අපගේ වේද ඉගැන්වීම් වෙනස් කරනවා. මා පවසන්නේ මට හැඟෙන සත්‍යය. බ්‍රාහ්මණ පාලක ක්ෂත්‍රීය වෛශ්‍ය සහ ශුද්‍ර එකම මිනිස් කුලයක විභින්නතා. බ්‍රහ්මයාගේ ශීර්ෂයෙන් බ්‍රාහ්මණයෝ, උරහිසින් ක්ෂත්‍රීයෝ, උදරයෙන් වෛශ්‍යෝ, පාදවලින් ශුද්‍රයෝ. එබැවින් ඔබ දෙපා ශීර්ෂය මත තබා ගන්නවද? එබැවින් දෙපා ශරීරයෙන් ඉවත් කරනවද? කුලය මිනිසුන් නොමග යවන මිත්‍යාවක්. හැම මිනිසෙක්ම සෑදී තිබෙන එකම රුධිරේ. සියලු බ්‍රාහ්මණයන්, සියලු ක්ෂත්‍රීයයන් රෝගී වෙනවා. දේවදත්ත, අප මුලින් මෙලවන්නට අවශ්‍ය අප තුළම ජීවත් වන පහත් මිනිසාව. ආචාර්ය ක්‍රිෂ්ණදේව, තවත් අනුබල දෙන්න. විද්‍යාර්ථයෙක් තම ගුරුවරයා සමග විවාද කරද්දී ඊට ඔබ අනුබල දෙනවද? ඔහුට දෙන ආදර්ශයද? සිද්ධාර්ථ කොහිද? ගුරුතුමනි, අර දෙසටයි සිද්ධාර්ථ පිය නැගුවේ. දේවදත්ත, කුටියට ගිනි තැබුවා නම් නුඹ මේ ඉදි කළ යුතුයි. තවම අනුබල දුන්නේ නෑ මම ඔහුට. දේවදත්තද සිද්ධාර්ථද කියා දැකිය හැකි ශිල්ප දක්වන දිනේ පැමිණි විට සිද්ධාර්ථ, ඇයි ඔබ මෙතන? ඔබේ ඉගැන්වීමට අනුව ක්‍රෝධය යනු මහා ගින්න. සිත් තව හලු කරන. ක්‍රෝධය නොමැති තැන්වල උතුම් ශ්‍රේෂ්ඨය වසනවා. මේ ඔබේ ඉගැන්වීම. මා එමතන මගහැරාවේ දේවදත්ත ක්‍රෝධයෙන් නිසා. අමතක කරන්නේය. අප දෙදෙනාම එක් වී ධ්‍යාන ප්‍රගුණ කරමු. ඥාන ශක්තියෙන් නිසිවරු පරදන මහා මනස දින දින වැඩුණා.
ලෝක සත්‍යයේ මහරුත විමසන සිටිවිල්ලෙන් කාලය ගෙවුණා ශිල්ප සතර සමුදුර තරණ කර විද්‍යාවන් පරතෙන දුටුවේ මේ මිහිතලයේ තව කොයි කවුරුද මේ තරමට නැන බල වැඩුවේ මේ තරමට නැන බල වැඩුවේ අවිහරමය දැන කුමටද මාහට අසරණයන් පෙළනා විද්‍යා යුද වෙදිලා ජයගත්තේ කවුරුද මිය යනු මිස දෙපසට බෙදිලා දුක නිවනා ඒ මග සොයලා ලෝ සත දුකින් මුදා ගන්නා මෝහය නසනා හිරු එළවේ ජීවිත මල්ලුයනක් කරනා ජීවිත මල්ලුයනක් කරනා මේ කුමක්ද? මේ ශාක බීජ. ඔබ මෙය රෝපණය කළ විට දෙව්දහ පුෂ්පයන් ලැබේවි. මේ බලන්න සිද්ධාර්ථ, ඔබේ ලෙන්ගතුකම සුන්දර මල් යායක් බවට පත් වෙලා. මම ආපසු කපිලවස්තු නුවර ඔබ දකින්න පැමිණෙනවා. ඇයි බිය වෙලා? දෑතත් වෙවුලනෝ? ඔව් ස්වාමිනේ. මේ මොහොතේ මගේ සිතට වසන් කළ නොහැකි හැඟීමක් දැනෙනවා. කෙබඳු හැඟීමක්ද මහදේවිය? මට දැනෙන්නේ බය. බය? ඇයි? බය සිද්ධාර්ථගේ ශිල්ප පරීක්ෂාව ගැන. බියවීමට කරුණක් නැහැ. ඈත පුරාණයේ සිට අපේ කුලයේ පැවතා චාරිත්‍රයක්ය. කපිල වස්තුවේ සමගේ පැතුම ආසිපත් දරන අද දවසේ ඔහුට ආශිර්වාද කරන්න
මේ කිසිවක් සිදුවන්නේ සිද්ධාර්ථගේ උමනාවට නොවේ. යම් අනතුරක් සිදු වුණොත් පරීක්ෂාවේදී ඔබ බිය වෙන්නට එපා දේවිය. සිද්ධාර්ථව පරාජය කළ හැකි කිසිවෙක් නැහැ මේ පරීක්ෂාවේ. ඔහු ගිහිගෙයි රැඳුනොත් චක්‍රවර්ති රාජයෙකු වන බව ඔබට අමතකද? අද එය ඔබත් දකීවි. යමු. මේ ඔබ සිතන තරම් පහසු ද්වන්ද සටනක් නම් නෙවෙයි කුමරුනි. අපේ සිද්ධාර්ථ අති දක්ෂයෙක්. ඔබ ප්‍රවේශම් විය යුතුයි. ඔහුව පැරදවීමට නම් බොහෝ වෙහෙසිය යුතුයි. රාජ ධර්ම පවා කඩ කරන්නට සිදුවේවි. ක්‍රිෂ්ණදේවයන් පැවසූ පරිදි ඔබ හා යුවරජු අතරයි ප්‍රථම පරීක්ෂාව. අද දවස පැමිණෙන තුරු තමයි මා මෙපමණ කාලයක් මඟ බලමින් සිටියේ. අද යුවරජතුමාගේ ශිල්ප දැක්වීමේ උළෙල තවද එසේම අනිකුත් ශාක්‍ය කුමාරවරුන්ගේ ශිල්ප පරීක්ෂාව ප්‍රථම අසිපත් ධර්ම පරීක්ෂාව දැන් ආරම්භ වේ. පරීක්ෂාවේදී කෙසේ වූ සිද්ධාර්ථ පරාජය විය යුතුයි. සිද්ධාර්ථ පරදා දේවදත්ත ජයගත යුතුයි. නැතහොත් අපගේ උත්සාහයන්ට අත්වන්නේ නිෂ්ඵල අවසානයක්. අප ජය ලබනව මංගලා දේවී. දේවදත්ත සටන් බිමේදී ඔහුව උපක්‍රමශීලීව බිම පෙරලා ගෙලාසල නිලයකට යන දුර්වල කරාවි. පරීක්ෂාවෙන් අප මෙල බලන්නේ රණශූරයාගේ ශක්තිය, යුද්ධයේදී සටන් කිරීමට අවශ්‍ය කායික ශක්තිය. එම නිසා
එකිනෙකාගේ මුහුණ නොදැක දෙදෙනාගේ කාය ශක්තිය අභ්‍යාස යෝග්‍යතා පරීක්ෂා කර බැලීමයි මේ ද්වන්ද සටනේ ආරමුණ. අද රණ මඩලේ පවතින්නට පුළුවන් ඔබේ අනසක පමණයි දේවදත්ත. රණ මඩල මද ඔබේ. මේ වතාවේ පරාජය වෙන්නේ රතු පැහැති ආවරණයක් පැනද සිටින්නේ ඔබේ ඉලක්කය. සිද්ධාර්ථ ප්‍රණාම වේවා ගුරුතුමනි. මේ ආවරණය ඔබේ. කුමාර දේවදත්තගේ අසිපත් ප්‍රහාරය ඔහුට දරා ගැනීමට අසිරු බවයි පෙනෙන්නේ. ස්වාමිනේ, එය වැරදි. යුද්ධයේදී එසේ තමා ප්‍රජාපති. නමුත් මෙය යුද්ධයක් නොවේ. බොහොම අපූරුයි. ආරම්භය විශිෂ්ටයි ඔහුගේ. දැන් කෙසේද ආචාර්ය අදහස? දේවදත්තගේ නිවාරය නිසකවම ඔහු තමා ජයගන්නේ. සිද්ධාර්ථ යුවරජු පළඳින්නේ රත් පැහැති මුහුණු ආවරණයක්. ගෙලති පසනිල ස්පර්ශ කර ඔහුවට පණ කරන්න. කුමක්ද නුඹ මේ කරන්නේ? කුමක්ද කරන්නේ? නුඹට ක්‍රෝධය පාලනය කරගත නොහැකිද? නතර කරනු. ඔහු ගෙන යන්න. අද අපගේ ප්‍රථම ශිල්ප පරීක්ෂණය විජයග්‍රහණය කරන්නේ
युवराज सिद्धार्थ යුවරජතු ඊළඟට අද අසිපත් ධර්ම පරීක්ෂාව දැන් ආරම්භ වේ. ඇයි ඔහු පහර නොදෙන්නේ? පහර නොදීම ඔහුගේ උපායක් විය හැකියි. ප්‍රතිහාරමකරු මේ පරීක්ෂාවක් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න. ඔහු පහසුවෙන්ම ජයගත්තා දේවදත්ත. අපට පලක් නැහැ. කවුරු ජයගත්තත් එසේ නැතත් සිද්ධාර්ථගේ පරාජයයි මා ලබන විජයග්‍රහණය වන්නේ අපගේ මහරජතුමා කැමැත්තෙන් ඇති අසන්නට නම සිද්ධාර්ථ. ශිල්ප පරීක්ෂාවේ විජයග්‍රහණය යුවරජ සිද්ධාර්ථ ගෞතම. युवराज सिद्धार्थයන්ට ජය වේවා! 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 युवराज सिद्धार्थයන්ට ජය
ජය වේවා! යුවරජ සිද්ධාර්ථයන්ට ජය වේවා! යුවරජ සිද්ධාර්ථයන්ට ජය වේවා! යුවරජ සිද්ධාර්ථයන්ට නුඹ අපෙන් අල්ලසුත්ගෙන මෙවැනි වංචාවක් කළේ දෙපාර්ශ්වයෙන්ම ප්‍රතිලාභ ලබා ගන්න දාචාර්ය. නුඹ අල්ලස් ලබාගත්තද යුවරජ සිද්ධාර්ථගෙන්? නුඹ අපට වංචාවක් කළා නම් ඉතා අපූරුයි ක්‍රිෂ්ණදේව. මුහුණු ආවරණය මාරුවීමද දෙදෙනාගේ ගැටලුව? සිද්ධාර්ථ ප්‍රණාම වේවා ගුරුතුමනි. මේ ආවරණය ඔබගේ. ගුරුතුමනි, මේ ආවරණය පැළඳිය නොහැකි. එසේනම් සිද්ධාර්ථගේ ආවරණය පළඳින්න. හොඳින් ප්‍රතිවාදියාට මුහුණ දෙන්න. එසේ ගුරුතුමනි. ගුරුවරයෙකු ප්‍රතිපත්ති ගරුක විය යුතුයි. අද ඔබ කළ දේ කුමාර දේවදත්තගේ එල්ලීමකට පක්ෂපාතී වුවත් ඒ රාජ්‍යටම ද්‍රෝහී මහා අපරාධයක් වන බව නියතයි. කුමාර දේවදත්ත, ඔය ක්‍රෝධය පාලනය නොවුනොත් දවසක නුඹ අතින් සිදුවන වැරද්දට මිය යනතුරු විඳවන්නට වෙනවා. තාරකා රටා මගින් මිනිස් දෛවය පැවසෙනවා වගේ හස්තරේකා මගින් පැවසෙන්නේ මිනිස් ශරීරය ගැන. ඕලාරික ශරීරයේ යම් විදුලියක්සේ මේ ස්ථාන ත්‍රිත්වය මුල් කරගෙන ජීවය පවතිනවා. අතේ නාඩි පරීක්ෂාව මගින් හෘද ස්පන්දනයේ වේගය මැන බැලීමට හැකි වෙනවා. ශරීරයේ කොටස් දෙකකින් යුක්තයි. මේ මධ්‍ය රේඛාව වම සහ දකුණ යනුවෙන් සිරුර වෙන් කරනවා. අපේ මේ ශරීරය තුල හටගන්නා සියලුම වේදනාවන්ට ප්‍රතිකර්ම ශරීරයේම විවිධ ස්නායු මූලයන් තුලම පිහිටා තිබෙනවා. එම ස්නායු මූල ස්පර්ශ කිරීමෙන් වේදනාව නැති වී ප්‍රකෘති භාවයට පත් වෙනවා. එසේ වන්නේ කෙසේද? හිසේ මස්තිෂ්කයේ පීඩාවක් ඇති වූ විටදී අපට තිබෙන හොඳම ප්‍රතිකාරය හිස දෙපස මෙම ස්නායු මූල ඇඟිල්ලෙන් පිරිමැදීම. රජතුමා මාලිකයට රැගෙන යන්න රාජකීය වෛද්‍යතුමා කැඳවන්න. වෙදදුරුතුමා යුවරජුට සර්පෙක් දෂ්ට කළේ. මා දුටුවා. නමුත් ශරීරයේ කොතැනකවත් සර්ප දෂ්ට කිරීමක් මා දුටුවේ නැහැ. එසේනම් සර්පය දැකීම නිසා යුවරජු බියටපත් වුණාද? මා එසේ පැවසුවේ ඊතරම් සුකුමාල තරුණෙක් නේ අපි යුවරජු නොවේද? රෝගයක ලක්ෂණ නම් නැහැ. වෙහෙස නිසා මෙසේ වූවා විය හැකියි.
සිද්ධාර්ථ දැන් කෙසේද ඔබට කුමරුනි? කුමක්ද උනේ? කිසිවක් නැහැ. කිසිවක් නැතිනම් සිහිසුන් උනේ කුමක් නිසාද? විද්‍යාත්මක අත්අදා බැලීමක්ය. සිද්ධාර්ථ පුතුනේ මෑණියනි, පසුව මා සියල්ල පහදන්නම්. මා දැන්ම යා යුතු විශ්වමිත්‍ර ගුරුතුමන් මුණ ගැසීමට. යමු චන්න. සිද්ධාර්ථ කුමක්ද සැබෑවට සිද්ධ වුනේ? ඉවසන්න පියාණනි, ඉවසන්න. මා පැමිණ සියල්ල පහදන්නම්. ගුරුතුමනි, ප්‍රණාමය. ගුරුතුමනි, මනුෂ්‍ය ශරීරය පිළිබඳ මා කරුණක් සොයාගත්තා. ශරීරයේ තිබෙන නිරස්පර්ශ කර මනුෂ්‍යයන් සිහිමුර්ජා කළ හැකි. කුමක්ද? එසේ ගුරුතුමනි, බලන්න. කුමක්ද සිදුවුනේ? සිතුවිලි අකර්මණ්‍ය වුණා ගුරුතුමනි. තව සුළු මොහොතකින් ඔහුගේ සිහිය පැමිණේවි. සොයාගත්තේ කෙසේද? ප්‍රථමයෙන්ම සිදු කළේ ස්වයං පරීක්ෂාව. මෙම ක්‍රමයේ භාවිතයෙන් අපේ සතුරන්ගේ ජීවිතුවත් අපට ආරක්ෂා කළ හැකි. ශරීරයට හිංසා පීඩා සිදු නොකර සීරීමක්වත් නොමැතිව සතුරන් අත්අඩංගුවට ගත හැකි අපට. ඔබ නම් කරුණා මූර්තියක් සිද්ධාර්ථ. යුද්ධයට එරෙහි අවිහිංසාවාදියෙක් ඔබ. ඔබ දැන්ද පැමිණේ? අසා සිටිය ඔබේ මියුරු වාදනය. මෑණියනි, මම බොහෝ විට දකිනවා සතුටක් හෝ දුකක් දැනුන විට ඔබට කියා ගන්නට නොහැකි යම් ගැටලුවක් සිටී ඇති විට මේ වෘක්ෂය යටින් ඔබ වස්තණ්ඩ වයින්නවා. කුමක්ද ඒ අර්ථය මෑණියනි? කුමක්ද මේ වෘක්ෂය? මේ මායා ඔබේම මෑණියන්. එය රෝපණය කළේ ඇයව සිහිවෙන්න. මේ ඇසත වෘක්ෂය අපට ඉතාම හිතවත්. මේ වෘක්ෂය ඇතැම් විට වටහා ගන්නව අප පවසන දේ පවා. මෙහි අතුපතර වසන පක්ෂීන් පවා පවසන දේට ඇහුම්කම් දෙනවා. සපුරනවා මාය නොමැති අඩුව. අපගේ ගුරුකුලේ සර්වශ්‍රේෂ්ඨ දනුත්තර කුමාර දේවදත්තගේ පරීක්ෂාවයි. කුමාර දේවදත්තට ජය වේවා! 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 දුටුවද මහදේවිය? දේවදත්ත පුතු පැමිණෙන විට උණුසුම් පිළිගැනීම. ඔහුළු ශ්‍රේෂ්ඨතම දනුත්තර. කොයි කාතරත් එය සැබෑවක්. අමිත උදනත් පවසනවා ඔහුගේ කුසලතා ගැන.
තරු පුරුෂයා. සමාවෙන්න ගුරුතුමනි. පරීක්ෂාවක් කියා අහිංසක පක්ෂී නිකරුණේ මරා දැමීම උචිතද? පරීක්ෂාව දනුද්දර යෝග්‍යතාව මැන බැලීම සඳහායි. ඒ සඳහා වෙනත් ඉලක්කයක් තිබේද?